ත්‍රිමාණ සමාවයක කතාව අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමාවයක කතාව කොටස් දෙකයි. එකක් ව්‍යුහ සමාවයක කතාව, අනිත් එක ත්‍රිමාණ සමාවයක කතාව. ව්‍යුහ සමාවයක කතාව කියලා අපි ඉගෙන ගත්තේ එකම අනුක සූත්‍රය සඳහා එකිනෙට වෙනස් ව්‍යුහ සූත්‍ර පැවතීම. ත්‍රිමාණ සමාවයක කතාව කියලා කියන්නේ එකම අනුක සූත්‍රය, එකම ව්‍යුහ සූත්‍රය, නමුත් ත්‍රිමාණ අවකාශයේ පිහිටීම් එකිනෙට වෙනස්. ඒ නිසා ඒවා එකිනෙකින් සම්පාත කළ නොහැකි. බලමු අපි. ත්‍රිමාණ අවකාශයේ බන්ධන ව්‍යාප්තිය අතින් පමණක්. ත්‍රිමාණ අවකාශයේ බන්ධන ව්‍යාප්තිය අතින් පමණක් එකිනෙට වෙනස්. බන්ධන ව්‍යාප්තිය අතින් පමණක් එකිනෙට වෙනස් වූ එකම අනුක සූත්‍ර, එකම අනුක සූත්‍ර, ඒ වගේම එකම ව්‍යුහ සූත්‍ර පැවතීම ත්‍රිමාණ සමාවයක කතාව ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ එකම අනුක සූත්‍රය, එකම ව්‍යුහ සූත්‍රය, ත්‍රිමාණ පිහිටීම් විතරක් එකිනෙට වෙනස්. අන්න එවන් සමාවයක පැවතීම හඳුන්වන්නේ ත්‍රිමාණ සමාවයක කතාව නමින්. ත්‍රිමාණ සමාවයක කතාව කොටස් දෙකකට වර්ගීකරණය කරනවා. පළවෙනි එක ප්‍රතිරූප අවයව සමාවයක කතාව. දෙවෙනි එක පාර ත්‍රිමාණ සමාවයක කතාව. ඉහත සඳහන් සමාවයක කතාවල සංගঠিත පරමාණු හෝ ඛණ්ඩ ත්‍රිමාණ අවකාශයේ දිශානත වී ඇති ආකාරයෙන් ඒවා එකිනෙකින් වෙනස්. ත්‍රිමාණ සමාවයකවල තියෙන ලාක්ෂණික ගුණය තමයි ත්‍රිමාණ අවකාශයේ ඒවා දිශානත වී ඇති ආකාර සලකන විට එකිනෙකින් වෙනස් වීම. ඒ නිසා ඒවා එකිනෙක මත අධිස්ථාපනය කළ නොහැක. නැතහොත් එකිනෙක මත සම්පාත කළ නොහැක. අපි බලමු මුලින්ම සාකච්ඡා කරන්න ප්‍රතිරූප අවයව සමාවයක කතාව බලන්න. ප්‍රතිරූප අවයව සමාවයක කතාව. කිසියම් කාබනික සංයෝගයක් අපි සලකමු. ඒ කාබනික සංයෝගයේ අසමමිතික කාබන් පරමාණුවක් තිබේ නම්, අසමමිතික කාබන් පරමාණුවක් තිබේ නම් එය ප්‍රතිරූප අවයව සමාවයක කතාව පෙන්නනවා. මොකද මේ අසමමිතික කාබන් පරමාණුවක් කෙරෙහි අදහස? කාබන් පරමාණු වටා එකිනෙට වෙනස් කාණ්ඩ හතරක් තිබීම. කාබන් පරමාණු වටා එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් තිබීම. බලන්න මේ බලන්න ලැක්ටික් අම්ලය. මේ කාබන් වටා තියෙනවා කාබොක්සිලික් කාණ්ඩයක්. ඒ වගේම මේ කාබන් වටා තියෙනවා හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක්. ඒ වගේම මේ කාබන් වටා තියෙනවා මෙතිල් කාණ්ඩයක්. ඒ වගේම මේ කාබන් වටා තියෙනවා වෙනත් කොටසක් H පරමාණුවක් ලෙස. කාබන් වටා එකිනෙට වෙනස් කාණ්ඩ හතරක් පවතී නම් එවැනි කාබන් පරමාණු අපි හඳුන්වන්නේ අසමමිතික කාබන් පරමාණුවක් ලෙසින්. අසමමිතික කාබන් පරමාණුවක් නමින්. මේ බලන්න ලැක්ටික් අම්ලයේ කාබන් වටා කාබොක්සිලික්, හයිඩ්‍රොක්සිල්, මෙතිල්, H වෙනස් කාණ්ඩ හතරක්. ඒ නිසා මේ කාබන් හඳුන්වන්නේ අසමමිතික කාබන්. දැන් බලන්න කාබනික සංයෝගයේ අසමමිතික කාබන් පරමාණුවක් තිබිය යුතුයි. දැන් ප්‍රතිරූප අවයව සමාවයක කතාවක් පැවතීමට නම් ළමයි පළවෙනි කරුණ තමයි අසමමිතික කාබන් පරමාණුවක් තිබිය යුතුයි. ඉන් අදහස් වන්නේ
එම කාබන්ට සම්බන්ධ වූ කාණ්ඩ එකිනෙකට වෙනස් වූ බවයි. ඒ තමයි මේ. අසමමිතික කාබන් පරමාණුවක් තිබිය යුතුයි. ඉන් අදහස් වන්නේ එකිනෙකට වෙනස් කාණ්ඩ. කාබන් රට තියෙනවා 4ක්. මේ ලැක්ටික් අම්ලය IUPAC නාමයෙන් කාබොක්සිලික් ආණ්ඩයේ ප්‍රමුඛත්වය 1 2 3 2 හයිඩ්‍රොක්සි ප්‍රොපනොයික් ඇසිඩ් ලැක්ටික් අම්ලය සඳහා ත්‍රිමාන අවකාශයේ එකිනෙකට වෙනස් ආකාර දෙකක් තියෙනවා. ත්‍රිමාන අවකාශයේ එකිනෙකට වෙනස් ආකාර දෙකක් තියෙනවා ලැක්ටික් අම්ලය සඳහා. අන්නේ ආකාර දෙක ගැන තමයි අපි මේ අධ්‍යයනය කරන්නේ. බලන්න. මෙහි අසමමිතික කාබන් පරමාණුවක් ඇති සංයෝගය සඳහා අසමමිතික කාබන් පරමාණුවක් ඇති සංයෝගය සඳහා හොඳට බලන්න. අසමමිතික කාබන් පරමාණුවක් ඇති සංයෝගය සඳහා ත්‍රිමාන අවකාශයේ එකිනෙකට වෙනස් නැත්නම් එකිනෙකින් සම්පාත කළ නොහැකි ලැක්ටික් අම්ලයේ ආකාර දෙකක් පවතී. ළමයි අසමමිතික කාබන් පරමාණුවක් ඇති මේ සංයෝගය සඳහා ත්‍රිමාන අවකාශයේ එකිනෙකින් සම්පාත නොවන ත්‍රිමාන අවකාශයේ බන්ධනවල අවකාශී ව්‍යාප්තිය එකිනෙකින් වෙනස් වූ ආකාර දෙකක් තියෙනවා. ආකාර දෙකක්. එම ආකාර දෙක හරියටම එක් ආකාරයක දර්පණ ප්‍රතිබිම්බය අනික් ආකාරය වේ. යම් ආකාරයක් වෙතොත් ඒ ආකාරයේ දර්පණ ප්‍රතිබිම්බය තමයි අනිත් ආකාරය. අපි බලමු ලැක්ටික් අම්ලයේ එම ආකාර මොනවද කියලා. මේ බලන්න. මේ නිරූපණය කරලා තියෙන ලැක්ටික් අම්ලය. කාබන් කාණ්ඩ 4ක් තියෙනවා. චතුස්තලාකාර බන්ධන ව්‍යාප්තිය. කාබන් කාණ්ඩ 4යි. මේ කාබන් බෝඩ් එකේ තලයේ තිබුණොත් මේ කොටස බෝඩ් එකේ තලයේ ඉවතට COOH. මේ මෙතිල් කාණ්ඩය බෝඩ් එකේ තලයෙන් ඉවතට. මේ OH කාණ්ඩය බෝඩ් එකේ තලයෙන් ඇතුළට චතුස්තලාකාර. මේ බෝඩ් එකේ තලයේ මෙන්න මේ ආකාරයට ත්‍රිමාන අවකාශයේ බන්ධන ව්‍යාප්තිය. මේකේ දර්පණ ප්‍රතිබිම්බය ගත්තොත් මේ හරියටම මේ සමාන දොරකින් කාබොක්සිලික් ආණ්ඩය දර්පණයට ඈතින්ම මෙතිල් කාණ්ඩය කාබොක්සිලික් ආණ්ඩය මේ H පරමාණු මේ තමයි කාණ්ඩ 4. මේකේ දර්පණ ප්‍රතිබිම්බය මේ බලන්න කාබන් H බෝඩ් එකේ තලයේ ඉවතට COOH. මේ මෙතිල් කාණ්ඩය මේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩය මේක තමයි චතුස්තලාකාර බන්ධන ව්‍යාප්තිය. කාබන් කාණ්ඩ 4යි. හරියටම මේකේ දර්පණ ප්‍රතිබිම්බය ගත්තොත් අපි දර්පණයක් නිර්මාණය කළා මේකේ දර්පණ ප්‍රතිබිම්බය ඇද්දොත් මේ ආකාරයට කාබන් මේ පැත්තට එන්නේ කාබොක්සිලික් ආණ්ඩය COOH. මේ පැත්තට යමු වෙන්නේ මෙතිල් කාණ්ඩය. මේ පැත්තට යමු වෙන්නේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩය. මේ H. මේ තමයි ලැක්ටික් අම්ලයේ ත්‍රිමාන සමාවවික ආකාර දෙක. හරියටම මේකේ දර්පණ ප්‍රතිබිම්බය මෙයයි එකිනෙක සම්බන්ධ කරන්න බෑ. මේ බෝඩ් එකේ තලෙන් ඉවතට ඇවිල්ලා තියෙන මේ කාබොක්සිලික් කාණ්ඩයයි මෙතිල් කාණ්ඩයයි. බෝඩ් එකේ තලෙන් ඇතුළට ගිහලා තියෙන හයිඩ්‍රොක්සිල් කාණ්ඩය.
මේ කොටස ගැන අහලා මෙතෙන්ට සම්බන්ධ කරන්න උත්සාහ කරොත් මේකේ තියෙන්නේ මෙතිල් මේ පැත්තට. මේ පැත්තට කාබොක්සිලික්. බෝඩ් එකේ තලින් ඉවතට. මේක මෙතෙන්ට ගෙන අහලා මේක කැරකෙව්වොත් මේ කාබොක්සිලික් ඛණ්ඩය මේකේ කාබොක්සිලික් ඛණ්ඩය මේක මත සම්බන්ධ කරවීම සඳහා මේ අණුව මෙතෙන්ට ගෙනල්ලා කැරකුවොත් බෝඩ් එකේ තලින් ඇතුළට යන්නේ මේ කාබොක්සිලික් ඛණ්ඩය. මේක මත මේක සම්බන්ධ වෙන්නේ නැහැ. මේවා එකිනෙක සම්පාත නොවේ. එකක් මත එකක් සම්පාත කළ නොහැක. ත්‍රිමාන පිහිටි වෙනස්. මෙන්න මේ ආකාර දෙක ප්‍රතිරූප අවයව සමාවික ලෙස නම් කරනවා. මේ ආකාර ප්‍රතිරූප අවයව සමාවික කියලා නම් කරනවා. මේ බලන්න. ඔබට විභාගයකදී අසමමිතික කාබන් පරමාණුවක් ඇති සංයෝගයක් දී ඇති විට එහි ප්‍රතිරූප අවයව සමාවවික නිරූපණය කරන්න කියලා ප්‍රශ්නක තිබුණේ නම් ඔබ කළ යුත්තේ මෙන්න මේ ආකාරයට කාබනට එම ඛණ්ඩ හතර චතුස්තලාකාරව නිරූපණය කරන්න. නිරූපණය කළා එහි අනිත් ආකාරය ඉදිරිපත් කිරීමේදී මේ ආකාරයට මේකේ දර්පණ ප්‍රතිබිම්බ ඉදිරිපත් කරන්න. ඒ තමයි අනිත් ආකාරය. මේ ආකාර දෙකේම එකම අණුක සූත්‍රය එකම ව්‍යුහ සූත්‍රය බලන්න කාබන්ට HH දෙකේම සම්බන්ධයි. කාබන්ට OH එක මේකෙත් OH එක. කාබන්ට කාබොක්සිලික් ඛණ්ඩයක් කාබොක්සිලික් ඛණ්ඩයක්. කාබන්ට මෙතිල් ඛණ්ඩයක් මෙතිල් ඛණ්ඩයක්. එකම අණුක සූත්‍ර එකම ව්‍යුහ සූත්‍ර එකම වෙනස ත්‍රිමාන අවකාශයේ පිහිටීම විතරයි. මේ අවස්ථා දෙක එකක් මත එකක් සම්පාත නොවේ. සම්පාත කරන්න බෑ. මෙන්න මේ ආකාර දෙක තමයි අපි හඳුනන්නේ ලැක්ටික් අම්ලයේ ප්‍රතිරූප අවයව සමාවවික ලෙස. මේ එම ආකාර දෙක සියලු ගුණ එක සමානයි. මේ දෙන්නගේ භෞතික ගුණ, තාපාංක, ඝනත්ව, රසායනික ගුණ සමානයි. එකම වෙනස එකම භෞතික ගුණයක් ගත්තොත් එක භෞතික ගුණයක් මේ දෙන්නගේ වෙනස්. මොනවාද භෞතික ගුණය? එක තලයක පමණක් කම්පණය වන ආලෝකයට අපි කියනවා තල ද්‍රවිත ආලෝකය. එක තලයක පමණක් කම්පණය වන ආලෝකය. අවකාශයේ යම්කිසි ලක්ෂයක් ගත්තොත් ඒ ලක්ෂය වටා තල අනන්ත ප්‍රමාණයක් නිර්මාණය කරන්න පුළුවන්. එක තලයක පමණක් කම්පණය වන ආලෝක කදම්බයකට කියනවා තල ද්‍රවිත ආලෝකය. අන්නේ තල ද්‍රවිත ආලෝකය මේ සංයෝගය තුලින් යමුන් පස්සේ එක සංයෝගයක් තුලින් තල ද්‍රවිත ආලෝකය යොමු කළාම උදාහරණයක් හැටියට ලැක්ටික් අම්ලය ද්‍රව ලැක්ටික් අම්ලය එම ද්‍රාවණය තුලින් තල ද්‍රවිත ආලෝක කදම්බයක් යොමු කළාම හරියටම ඒ සංයෝගය තුලින් ගමන් කිරීමේදී තල ද්‍රවිත ආලෝකයේ ද්‍රවණ තලය වාමාවර්ත භ්‍රමණය නොචිත කොනකි ඒක සංයෝගයක්. ඒ සංයෝගය හඳුනනවා එල් ලැක්ටික් අම්ලය වාමාවර්ත භ්‍රමණය. අනිත් සංයෝගය තුලින් තල ද්‍රවිත ආලෝකයේ වම තල ද්‍රවිත ආලෝකයේ ද්‍රවණ තලය දක්ෂිණාවර්ත මේ කෝණයට සමාන කෝණයකින් භ්‍රමණය වෙනවා. එකම භෞතික ගුණ වෙනස් වීම එපමණයි. මේ සංයෝග දෙක හඳුනා ගැනීමේ එකම ක්‍රමය මේ ආකාරයෙන් පමණයි. මේ ප්‍රකාශ සමාවවික මේ ප්‍රතිරූප අවයව සමාවවික හඳුනන්නේ ප්‍රකාශ සමාවවික හැටියට. ඊට හේතුව ප්‍රකාශ ගුණයක් කෙරෙහි සංවේදී. ප්‍රකාශ ගුණය තමයි තල ද්‍රවිත ආලෝකය. තල ද්‍රවිත ආලෝකය ආලෝකය පිළිබඳ හැදෑරීම ප්‍රකාශ විද්‍යාව ලෙස හඳුනනවා.
ඒ නිසා ප්‍රකාශ විද්‍යාවේ එක ගුණයක් කෙරෙහි සංවේදී. ඒ තමයි තල ද්‍රවිත ආලෝකයේ ද්‍රවණ තලය භ්‍රමණය කිරීමට සමත් මේ සංයෝග. තල ද්‍රවිත ආලෝකයේ ද්‍රවණ තලය තල ද්‍රවිත ආලෝකයේ ද්‍රවණ තලය දක්ෂිණාවර්ත භ්‍රමණය කරනවා නම් ඩීලැක්ටික්, වාමාවර්ත භ්‍රමණය කරනවා නම් එල්ලැක්ටික්. මේ අනුව මේ ප්‍රතිරූප අවයව සමාවවික යුගලය එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට උපයෝගී කරගන්නේ තල ද්‍රවිත ආලෝකයයි. එනිසා තල ද්‍රවිත ආලෝකය උපයෝගී කර ගැනීමෙන් අපිට පුළුවන් මේ ප්‍රතිරූප අවයව සමාවවික එකිනෙකින් වෙන් කරගන්න. මේ ප්‍රතිරූප අවයව සමාවික අපි හඳුන්වනවා ප්‍රකාශ සමාවවික ලෙස. මේවා ප්‍රකාශ සමාවයවික ලෙස ද හඳුන්වයි. ප්‍රතිරූප අවයව සමාවයවික අපිට හඳුනන්න පුළුවන් ප්‍රකාශ සමාවයවික ලෙස. ප්‍රකාශ ගුණයක් කෙරෙහි සංවේදී නිසා මේ බලන්න. මේ තමයි ලැක්ටික් අම්ලය. ප්‍රකාශ සමාවයවික හෙවත් ප්‍රතිරූප අවයව සමාවයවික. ලැක්ටික් අම්ලය ප්‍රතිරූප අවයව සමාවයවික. ලැක්ටික් අම්ලය ප්‍රතිරූප අවයව සමාවයවික. ලැක්ටික් අම්ලයේ ප්‍රතිරූප අවයව සමාවයවික. ලැක්ටික් අම්ලයේ ප්‍රතිරූප අවයව සමාවයවික තමයි මේ යුගලය අපි මේ නිර්මාණය කළා තියෙන්නේ. දැන් බලන්න මේ අසමිතික කාබන් පරමාණුවක් ඇති ලැක්ටික් අම්ලය සඳහා ත්‍රිමාන සමාවයවික ආකාර දෙකක් තියෙනවා. එකිනෙකින් සම්පාත කළ නොහැකි. එම ආකාර දෙක තමයි ලැක්ටික් අම්ලයේ ප්‍රතිරූප අවයව සමාවයවික ලෙස නම් කරන්නේ. එම සමාවයවික යුගලය අපි නම් කරනවා ප්‍රකාශ සමාවයවික ලෙසත්. ඒ අවස්ථාව තමයි මේ පෙන්නුම් කරේ. හරියටම එකක දර්පණ ප්‍රතිබිම්බය තමයි අනිත් ආකාරය. මේ ආකාර දෙක වෙන් කර ගැනීමේ එකම ක්‍රමය තමයි තල ද්‍රවිත ආලෝකය භාවිතා කිරීමෙන්. මෙතින් තල ද්‍රවිත ආලෝකය භාවිතා කිරීමෙන් අපිට පුළුවන් මෙම ආකාර දෙක එකිනෙකින් වෙන් කර හඳුනාගත හැක්කේ තල ද්‍රවිත ආලෝකයෙන් පමණයි. තල ද්‍රවිත ආලෝකය මෙම සංයෝගවල ද්‍රාවණ තුලින් යොමු කිරීමේදී එක් සංයෝගයක් තීටා කෝණයකින් දක්ෂිණාවර්ත භ්‍රමණය කරන්නේ නම් අනිත් සංයෝගය තීටා කෝණයකින් වාමාවර්තව භ්‍රමණය කරනවා. සමාන කෝණවලින් දක්ෂිණාවර්තව සහ වාමාවර්තව භ්‍රමණය කිරීම සිදු කරන මේ ප්‍රකාශ සමාවයවික මගින්. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. ළමයි බලන්න එක තලයක පමණක් කම්පනය වන ආලෝක කදම්බයක් තල ද්‍රවිත ආලෝකය නමින් හඳුන්වනවා. එක තලයක පමණක් කම්පනය වන ආලෝක කදම්බයක් තල ද්‍රවිත ආලෝකය. තල ද්‍රවිත ආලෝකය මෙම සංයෝගයේ ද්‍රවණය තුළ යවු විට ද්‍රවණ තලය දක්ෂිණාවර්ත භ්‍රමණය කරවයි නම් දී සංයෝග ලෙසද
එහි ද්‍රවණ තලය වාමාවර්ත භ්‍රමණය කරයි නම් එන සංයෝග ලෙසද හඳුන්වනවා. අපි ඉගෙනගත් ප්‍රකාශ සක්‍රිය ආකාර දෙක නැත්නම් ප්‍රතිරූප අවයව සමාවික යුගලය නම් කරන්නේ L හා D ආකාර නමින්. L හා D එකිනෙක සම්පාත කළ නොහැකිය. හරියටම හරි. මෙම සංයෝග ප්‍රකාශ සක්‍රිය සංයෝග ලෙස හඳුන්වනවා. ප්‍රකාශ සක්‍රිය සංයෝග සඳහා ඒ කියන්නේ අසමමිතික කාබන් පරමාණුවක් තිබේ නම් ඒවා ප්‍රකාශ සක්‍රිය කියලා අපි හඳුන්වන්නේ. ප්‍රකාශ සක්‍රිය සංයෝග සඳහා ප්‍රතිරූප අවයව සමායකතාවක් පවතී. ප්‍රකාශ සක්‍රිය සංයෝග සඳහා ප්‍රතිරූප අවයව සමායකතාවක් පවතී. ඔබ ඉගෙන ගත්ත ප්‍රතිරූප අවයව සමාවයක වල නැත්නම් ප්‍රකාශ සමාවයක වල රසායනික ගුණ සමානයි. භෞතික ගුණ සමානයි. එක භෞතික ගුණයක් හැර. ඒ භෞතික ගුණය තමයි තල ද්‍රවිත ආලෝකයේ ද්‍රවණ තලය. කෙරෙහි සංවේදී අනිකුත් භෞතික ගුණ සියල්ලම සමානයි. එකිනෙක අසමාන භෞතික ගුණය වන්නේ තල ද්‍රවිත ආලෝකයේ භ්‍රමණය පමණයි. ළමයි L හා D ආකාර දෙකේ සමානුක මිශ්‍රණයක් රැසිමේට නමින් හඳුන්වනවා. L හා D සමානුක මිශ්‍රණයක් රැසිමේට නමින් හඳුන්වනවා. මේ රැසිමේටයක් තුළින් තල ද්‍රවිත ආලෝකය වූ විට තල ද්‍රවිත ආලෝකයේ භ්‍රමණ තලය තල ද්‍රවිත ආලෝකයේ ද්‍රවණ තලයේ කිසිදු දිශාවකට භ්‍රමණය වෙන්නේ නැහැ මේ රැසිමේට තුළින් ගමන් කිරීමේදී. L හා D ආකාර දෙකේ සමානුක මිශ්‍රණයක් තමයි රැසිමේට කියලා හඳුන්වන්නේ. රැසිමේටයක් තුළින් තල ද්‍රවිත ආලෝකය වූ විට එහි ද්‍රවණ තලය භ්‍රමණය වීමක් සිදු නොවේ. අපි දැන් බලමු. දැන් අසමමිතික කාබන් පරමාණුවක් ඇති. කාබන් වලට A B D E මේ තමයි අසමමිතික කාබන් පරමාණුව. කාබන්ට එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් සම්බන්ධ වී ඇතිනම් එවැනි කාබනික සංයෝගයක් ඔබ අනිවාර්යයෙන්ම අසමමිතික කාබන් ඇති සංයෝගයක් වශයෙන් හෝ ප්‍රකාශ සක්‍රිය සංයෝගයක් වශයෙන් සැලකිය යුතුයි. මේ තමයි ප්‍රකාශ සක්‍රිය ප්‍රකාශ සක්‍රිය සංයෝග ප්‍රකාශ සක්‍රිය සංයෝගය. නැතහොත් ප්‍රතිරූප අවයව සමාවිකතාවක් පෙන්වන සංයෝගයක්. ප්‍රතිරූප අවයව සමාවිකතාවක් පෙන්වන සංයෝගයක්. ප්‍රතිරූප අවයව ප්‍රතිරූප අවයව සමාවිකතාවක් පෙන්වන සංයෝගයක්. ප්‍රකාශ සක්‍රිය සංයෝගයක්. ප්‍රතිරූප අවයව සමාවිකතාවක් පෙන්වන සංයෝගයක්. අසමමිතික කාබනයක් තිබේ නම්
මෙවැනි සනග සඳහා ප්‍රකාශ සමායකතාවක් පවතිනවා. නැතත් ප්‍රතිරූප අවයව සමායකතාවක් පවතිනවා. එම ආකාර දෙක නිර්මාණය කරන්නේ නම් එය මෙසේ විය යුතුයි. මෙහි දර්පණ වෘතිමය ඉදිරිපත් කළ යුතුයි. මේ අනිත් ආකාරය. මේකේ දර්පණ ප්‍රතිබිම්බය. A මේ පැත්තට B E D A E B D මේ තමයි මේ ප්‍රකාශ සක්‍රිය සඩුගේ ප්‍රතිරූප අවයව සමාවවික යුගලය. මෙහි දර්පණ වෘතිමය තමයි මෙන්න මේ ආකාර දෙක එකිනෙකින් සම්පාත කරන හැක. මෙයාගේ දර්පණ වෘතිමය මෙයා. මෙයාගේ දර්පණ වෘතිමය තමයි මෙයා. එකක් අනිකෙහි දර්පණ වෘතිමය. මෙයාගේ දර්පණ වෘතිමය මේ, මෙයාගේ දර්පණ වෘතිමය මෙයා. ඒවා එකිනෙක සම්පාතනයි. තලද්‍රව්‍ය තාලෝකය යවුවත් මේක තුලින් දක්ෂිණාවර්තව භ්‍රමණය වෙනවා. මේක තුලින් යවුවත් වාමාවර්තව භ්‍රමණය වෙනවා. දැන් මේ ළමයින්ට ප්‍රශ්නයක් වෙනවා. තලද්‍රව්‍ය තාලෝකයේ ද්‍රවණ තලය දක්ෂිණාවර්තව භ්‍රමණය කරන සංයෝගය අපි කොහොමද ලියන්නේ? ඒකේ එන්න ඕනේ ඒ කොටස මේ පැත්තටද නැත්නම් මේ විදිහටද කියන එක. ඔව්. තලද්‍රව්‍ය තාලෝකයේ ද්‍රවණ තලයේ දක්ෂිණාවර්තව භ්‍රමණය කරන හෝ වාමාවර්තව භ්‍රමණය කරන සංයෝගය හඳුනා ගන්න වෙන්නේ පරීක්ෂණාත්මකව විතරයි. තලද්‍රව්‍ය තාලෝකය ඒ සංයෝගය තුලින් යැවීමේදී තමයි නිරීක්ෂණය වෙන්නේ මොන පැත්තටද ඒ භ්‍රමණය වන වග. ඒ නිසා ඔබ මේ සමාවවික ආකාර දෙක ඉදිරිපත් කිරීමේදී කඩදාසියක ඔබ එක් ආකාරයක් නිරූපණය කරන්න. එක් ආකාරයක් නිරූපණය කළා. එම ආකාරය තුලින් තලද්‍රව්‍ය තාලෝකය ගමන් කිරීමේදී ඔබ දක්ෂිණාවර්තව භ්‍රමණය කරන්නේ යයි සඳහන් කරන්නේ නම් එහි දර්පණ ප්‍රතිබිම්බය වාමාවර්තව භ්‍රමණය කරන ප්‍රභේදය හැටියට සලකන්න. එපමණයි. මේ එක ආකාරයක්, මේ තවත් ආකාරයක්. මේ ආකාර දෙක තමයි ප්‍රතිරූපක අවයව සමාවික කියලා හඳුන්වන්නේ. මෙම ආකාර දෙකේ සමානුක මිශ්‍රණයක් ගත්තොත් ඒකට කියනවා රැසිමේට. ඒ රැසිමේටයක් තුළින් තලද්‍රව්‍ය තාලෝකය යවුවොත් කිසිදු දිශාවකට භ්‍රමණය වෙන්නේ නැහැ. තලද්‍රව්‍ය තාලෝකයේ ද්‍රවණ තලයේ භ්‍රමණය නොවේ. මෙන්න මේ ಗುಣ ඔබ දැන සිටිය යුතුයි. අපි බලමු මේ හා සම්බන්ධ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලියන්න. එතකොට ඔබේ දැනුම ප්‍රගුණ වේවි. බලන්න අවස්ථා කිහිපයකට පිළිතුරු සපයන්න තියෙනවා. දීලා තියෙන අවස්ථා පහක්. එකෙන් බලමු පළවෙනි අවස්ථාව. බ්‍රෝමෝ, ක්ලෝරෝ, ෆ්ලෝරෝ, මෙතේන්. බ්‍රෝමෝ, ක්ලෝරෝ, Br තියෙනවා, Cl තියෙනවා. ෆ්ලෝරෝ, F තියෙනවා. එක කාබන් පරමාණුවක් තියෙනවා. දැන් බලන්න පළවෙනි කොටස. විවහ සූත්‍රය අදින් කාබන්ට බ්‍රෝමෝ, ක්ලෝරෝ, ෆ්ලෝරෝ, මෙතේන් කාබන් පරමාණු එකකින් සෑදුණු ප්‍රභේදයක්. ඉතිරි H පරමාණු. බ්‍රෝමෝ, ක්ලෝරෝ, ෆ්ලෝරෝ, මෙතේන්. විවහ සූත්‍රය. මේ පළවෙනි කොටස. IUPAC නාමය. ඉංග්‍රීසි වලින් අකුරු අනුපිළිවෙල අනුව ආදේශිත කාණ්ඩ බ්‍රෝමෝ, ක්ලෝරෝ, BCF. බ්‍රෝමෝ, ක්ලෝරෝ, ෆ්ලෝරෝ, මෙතේන්. එක කාබන් එක.
මෙම සංයෝගය සඳහා කවර ආකාරයේ සමායකතාවක් පවතින්නේ දැයි හේතු දෙමින් සඳහන් කරන්න. දෙවෙනි කොටස. කියන්න කවර ආකාරයේ සමායකතාවක්ද තියෙන්නේ මේ කාබනික සංයෝගය සඳහා බලන්න. මේ කාබන් අඩා තියෙන කාණ්ඩ එකිනෙකින් වෙනස්. ඒ නිසා මේ කාබන් අසමමිතික කාබන් පරමාණු. ඒ නිසා ස්ථිර වශයෙන් මේකට තියෙනවා ප්‍රතිරූප අවයව සමායකතාවක්. මෙම සංයෝගය සඳහා කවර ආකාරයේ සමායකතාවක්ද තියෙන්නේ? ප්‍රතිරූප අවයව සමායකතාවක් තියෙන්නේ. හේතු මොනවාද හේතු? ඔබ ලියන්න. මෙහි අසමමිතික කාබන් පරමාණුවක් ඇත. මෙහි අසමමිතික කාබන් අසමමිතික කාබන් පරමාණුවක් ඇත. එනිසා ප්‍රතිරූප අවයව සමාවයවිකතාවක් ප්‍රතිරූප අවයව සමායකතාවක් පවතී. පළවෙනි කොටස ව්‍යුහ සූත්‍රය නිරූපණය කරා. දෙවෙනි කොටස සමායකතාවක් පැවතීමට හේතු අහලා තියෙනවා. කවර ආකාරයේ? අපි කිව්වා ප්‍රතිරූප අවයව සමායකතාවක් කවර ආකාරයේ කියන එකට උත්තර ප්‍රතිරූප අවයව සමායකතාවක්. හේතු දෙමින් පැහැදිලි කරන්න. හේතුව තමයි කිව්වේ අසමමිතික කාබන පරමාණුවක් තියෙන බව. අසමමිතික කාබන පරමාණුවක් තියෙන නිසා ප්‍රතිරූප අවයව සමායකතාවක් පවතින. නැත්නම් ඔබට ලියන්න පුළුවන් ප්‍රතිරූප අවයව සමායකතාවක් වෙනකොට තවත් වචනයක් දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ප්‍රකාශ සමාවයවිකතාවක් පවතී. මේ විදිහට පිළිතුර සඳහන් කරන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වන සමාවයක නිරූපණය කර දක්වන්න. සමාවයක යුගලය ඔබ දෙන්න ඕන. කොහොමද ඒක දෙන්නේ? සමාවයක යුගලය දෙන්න ඕනේ හරියට එක ව්‍යුහයක් නිර්මාණය කරන්න ත්‍රිමාන ආකාරයට චතුස්තල ආකාරයට කාබන් වටා බන්ධන ව්‍යාප්තිය චතුස්තලාකාරව නිරූපණය කරන්න. මේ බලන්න කාබන් ත්‍රිමාන රූපයේ මේ විදිහට දක්වන්න. මේ බෝඩ් එකේ තලෙන් ඉවතට යනවා. මේ බෝඩ් එකේ තලෙන් ඇතුළට යනවා. මේ බෝඩ් එකේ තලෙන් බ්‍රෝමෝ ක්ලෝරෝ ෆ්ලෝරෝ මේ H එක. මේ අපි පිළිතුරු ලියන්නේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස සමාවික ආකාර. මේ එක ආකාරයක්. මේකේ අනිත් ආකාරය ඔබ ලියන්නේ මෙහි දර්පණ ප්‍රතිබිම්බය නිරූපණය කළ යුතුයි. ඒ සඳහා මෙතන දර්පණයක් නිර්මාණය කරන්න මේ විදිහට දර්පණයක් නිර්මාණය කළා. මෙන්න මේ විදිහට ෆ්ලෝරෝ ඇතිම බ්‍රෝමෝ ෆ්ලෝරෝ ළඟින් තියෙන ක්ලෝරෝ H හරියට මෙයාගේ දර්පණ ප්‍රතිබිම්බය වගේ මෙයා. ඒකයි මේ දර්පණයක් නිර්මාණය කළා අනිත් ආකාර නිරූපණය කරන්නේ. පිළිතුරු ලියන අවස්ථාවේදී
ඔබ විසින් කළ යුතු දේ තමයි මේ ත්‍රිමාන රූපය නිරූපණය කිරීමට වග බලා ගැනීම. ත්‍රිමාන රූපය ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා මෙන්න මේ ආකාර දෙක තමයි ප්‍රතිරූපක අවයව සමාවික කියලා හඳුන්වන්නේ. මේ අනුව බ්‍රෝමෝ, ක්ලෝරෝ, ෆ්ලෝරෝ, මෙතේන් වල ව්‍යුහ සූත්‍රය වෙන්න ඒකට පවතින සමාවිකතාව තමයි ප්‍රතිරූපක අවයව සමාවිකතාව හෙවත් ප්‍රකාශ සමාවිකතාව. ඊට හේතුව තමයි මෙහි අසමිතික කාබන් පරමාණු පැවතීම. අසමිතික කියලා කියන්නේ කාබන් වල තියෙන කාණ්ඩ හතර එකිනෙකට වෙනස් නිසා. අසමිතික කාබන් පරමාණුක ඇති ප්‍රභේදයක් සදා තියෙන සමාවයක යුගලය තමයි මේ ප්‍රකාශ සමාවික හෙවත් ප්‍රතිරූප අවයව සමාවික. ඒ නිරූපණය කරේ ත්‍රිමාන රූපය. බලමු දැන් දෙවෙනි ප්‍රශ්නය කරන්න. බලමු. CH Br2 යන සන්නගේ ව්‍යුහ සූත්‍රයද එයට ත්‍රිමාන සමාවිකතාව පවතීද නොපවතීද යන්න හේතු දෙමින් සඳහන් කරයි. ළමයි මේක බලන්න අණු සූත්‍රය. කාබන්ට H1යි Br2යි Cl එකයි තියෙනවා. අපි ව්‍යුහ සූත්‍රය අඳිමු. කාබන්ට H1යි Cl එකයි Br2යි. දැන් ඔබ දකින්නේ මේ කාබන් අසමමිතික කාබන් පරමාණුවක්ද අසමමිතික නොවන කාබන් පරමාණුවක්ද? මොකද ඔබේ අදහස? මේ කාබනට සම්බන්ධ ඇති කාණ්ඩ එකිනෙකින් වෙනස් කාණ්ඩ කියලා කියන්න බෑ. මේ බලන්න සමාන කාණ්ඩ දෙකක් තියෙනවා. ඒ නිසා මේ කාබන් අසමමිතික කාබන් පරමාණුවක් නොවේ. අසමමිතික කාබන් පරමාණුවක් තිබේ නම් පමණයි ප්‍රකාශ සමායකතාවක් නැත්නම් ප්‍රතිරූප අවයව සමායකතාවක් පවතින්නේ. ඉතින් මෙහි අසමමිතික කාබන් පරමාණු නොමැති නිසා නොපවතින නිසා ත්‍රිමාන සමායකතාවක් නොපවතී. සන්නෝගේ ව්‍යුහ සූත්‍රය ඇඳ එයට ත්‍රිමාන සමායකතාව පවතීද නොපවතීද යන්න හේතු දෙමින් සඳහන් කරන්නේ. හේතු දෙමින් ඔබ ලියන්න. සන්නෝගේ සංයෝගයේ අසමමිතික කාබන් පරමාණුවක් නොපවතී. සංයෝගයේ අසමමිතික කාබන් පරමාණුවක් නොමැත නොපවතී. එනිසා සංයෝගයට ප්‍රතිරූප අවයව සමාවය විකතාවක් ප්‍රතිරූප අවයව සමාවිකතාවක් නොපවතී. එනම් ත්‍රිමාන සමාවිකතාවක් නොමැත. මේ බලන්න සංයෝගයේ අසමමිතික කාබන් පරමාණුව අසමමිතික කාබන් පරමාණු නොමැත. එනිසා සංයෝගයට ප්‍රතිරූප අවයව සමායකතාවක් නොපවතී. නේද? ඒ කියන්නේ
ත්‍රිමාන සමායකතාවක් නොමැත. ත්‍රිමාන සමායකතාවක් නොමැත. අපි බලමු ඊළඟ අවස්ථාව. C4H10O අණුක සූත්‍රය ඇති මද්දසාරය ප්‍රතිරූප අවයව සමායකතාවක් පෙන්වයි. C4H10O අණුක සූත්‍රය ඇති මද්දසාරය ප්‍රතිරූප අවයව සමායකතාවක් පෙන්වයි කියන්නේ ඒ කියන්නේ ප්‍රකාශ සමායකතාවක් පෙන්වනවා. ඉන් අදහස් කරන්නේ මොකද්ද? මේ මද්දසාරය සඳහා තියෙන අසම්මිතික කාබන් පරමාණු. සඳහගේ ව්‍යුහ සූත්‍ර නිරූපණය කර. ඔබ අසම්මිතික කාබන් පරමාණුවක් ඇති මද්දසාරයක් නිර්මාණය කරන්න ඕන මේ අණුක සූත්‍රයෙන්. කොහොමද ඒක කරන්නේ? ඉස්සෙල්ලාම මේ වගේ අවස්ථාවක කාබන් පරමාණු මෙහෙම ලියන්න. කාබන් පරමාණු මෙහෙම ලියලා එකිනෙකට වෙනස් කාණ්ඩ 4ක් නිර්මාණය කරන්න මේකට සවි කරන්න. ව්‍යුහ සූත්‍ර හදන්න. ඔබ දන්නවනේ මද්දසාරයක් කියවම ක්‍රියාකාරී කාණ්ඩය OH. දාන OH කාණ්ඩයක් ඔන්න වෙනස් කාණ්ඩයක්. කුඩාම කාණ්ඩය හැටියට H පරමාණුවක් සවි කරන්න. මෙන්න H එක. ඊගාවට ඊට විශාල කාණ්ඩයේ මෙතිල් කාණ්ඩය. එක කාබන් එකකින් සෑදුණා CH3 කාණ්ඩයක්. දැන් බලන්න කාබන් කීයක් ලියවිලාද කියලා. කාබන් 4න් දෙකක් දැන් ලියවිලි ඉවරයි. තව කාබන් දෙකනේ තියෙන්නේ. එහෙනම් ඇල්කිල් කාණ්ඩය මොකක්ද දෙන්න ඕනේ? කාබන් 2 ඇල්කිල් කාණ්ඩය, කාබන් 1 ඇල්කිල් කාණ්ඩය මෙතිල්. කාබන් 2 ඇල්කිල් කාණ්ඩය CH3 CH2. CH3 CH2 බලන්න කාබන් සහ H පරමාණු සහ O පරමාණු එකතු කරලා බලන්න නිවැරදි අණුක සූත්‍රයට ගැලපෙනවද කියලා. කාබන් 1යි 2යි 3යි 4යි කාබන් 4යි H 10ක් තියෙනවා. 3යි 2යි 5යි 3යි 8යි 9යි 10යි H 10යි O 1යි. මෙන්න අසමමිතික කාබන් පරමාණුවක් ඇති ප්‍රභේදය. ඔබ මේ අණුක සූත්‍රය දුන්නම් පස්සේ මේ විදිහට C4H10O C4H10O මේ අණුක සූත්‍රය සඳහා මේ වගේ සමාවයක ලියන්න පටන් ගන්න එපා. මේ C4H10O මේ එක ව්‍යුහ සූත්‍රයක්. මේ බලන්න රේඛීය දාමය C4H10O. ඊට පස්සේ අපිට බලන්න මේකේ CH3 කාණ්ඩය මෙතනින් ගලවලා මේ හරිය සවි කරලා තවත් ව්‍යුහ සමාවිකයක් නිරූපණය කරන්න. මේ ව්‍යුහ සමාවිකයක් මේ ව්‍යුහ සමාවික එකම අණුක සූත්‍රය සඳහා එකිනෙක වෙනස් ව්‍යුහ. ඊගොඩ අපිට පුළුවන් මේ CH3 කාණ්ඩය මේ කාබන් එකේ සවි කරේ මෙතන සවි කරන්න. මේ විදිහට CH3 CH2 CH CH3 මේ ආකාරයට ඊගොඩ අපිට පුළුවන් මේකේ CH3 කාණ්ඩ දෙකක් ගලවන්න. CH3 කාණ්ඩ දෙකක් ගලවලා මේ කාබන්ට සවි කරන්න පුළුවන් දෙපැත්තට. මෙන්න මේ ආකාරයට CH3 C CH3 OH බලන්න මේ අණුක සූත්‍රය C4H10O සඳහා නිර්මාණය කළ හැකි
කාබනික සංයෝග 4ක් තියෙනවා. මේ 4 ලියලා ඔබ සොයන්න එපා කොහෙද අසමිතික කාබන් පරමාණු තියෙන්නේ කියලා. මෙතන කොහෙවත් නැහැ. සෑම කාබන් පරමාණුවකම තියෙන අඩු වශයෙන් H පරමාණු දෙකක්. කිසිම කාබන් පරමාණු අසමිතික වෙලා නැහැ. මෙතන H පරමාණු දෙකක් තියෙනවා. මේ කාබන්ට මෙතිල් කාණ්ඩ දෙකක් තියෙනවා. මෙන්න මෙතන මේ කාබන් පරමාණු අසමිතික බව පේන. මේ බලන්න. මේ කාබන් උඩට මෙතිල්. මේ පැත්තට එතිල් කාණ්ඩය. මෙතන H එක, මෙතන OH එක. මේ කාබන් අසමිතික කාබන්. මේ කාබන්. මේවා අසමිතික නැහැ සමාන කාණ්ඩ. මේවා සමාන කාණ්ඩ තියෙන H පරමාණු. මෙන්න මෙතන අසමිතිකයි. මේකේ අසමිතික නැහැ. මේ විදිහට සූත්‍රයක් දුන්නම ඒකට තියෙන ව්‍යුහ සමාවයක සේරම ලියලා කොතනද අසමිතික කාබන් පරමාණු කියලා සොයන්න එපා. එහෙම විභාග ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න බෑ. ඒ සඳහා බොහෝ කාලයක් ගත වෙනවා. ඒ නිසා මේකට පිළිතුරු කෙටි කාලෙකින් සෙවිය යුතුයි. C4H10O අණු සූත්‍රය ඇති අසමිතික කාබන් පරමාණු අන්තර්ගත මධ්‍යසාරයක් නිර්මාණය කිරීමේදී මේ ක්‍රම වලට යන්න එපා. ඔබ යා යුතු ක්‍රමය මෙතෙන් ඔබ එකෙල්ලේම කාබන් පරමාණු ලියන්න. ලියලා අසමිතික කාබන් පරමාණු නිර්මාණය කරන්න. කාබන් ලියලා දාන OH ක්‍රියාකාරී කාණ්ඩය. දාන H සරලතම කාණ්ඩය H පරමාණු. කර මෙතිල් කාණ්ඩය. ඊට වඩා විශාල කාණ්ඩ ඊගාට නිර්මාණය කරන්න උත්සාහ කරන්න. මෙතිල් කාණ්ඩයට වඩා විශාල කාණ්ඩ එතිල්. ඉතා කෙටි කාලෙකින් ඔබට පිළිතුර ලබා ගන්න පුළුවන්. ඒකයි ක්‍රමය. සංයෝගයේ ව්‍යුහ සූත්‍ර නිරූපණය කර. මේ තියෙන ව්‍යුහ සූත්‍රය. අසමිතික කාබන් පරමාණුවක් ඇති මධ්‍යසාරය ප්‍රකාශ සක්‍රියතාවත් පෙන්වුම් කරනවා. ඒ නිසා මෙයාට තියෙන ප්‍රතිරූප අවයව සමාවිකතාවක්. මෙයාට තියෙන ප්‍රකාශ සමාවිකතාවක්. මේක IUPAC නාමය. දිගම කාබන් දාමය තෝරගන්න ඕන මධ්‍යසාර නාමකරණය කිරීමේදී. ඔබට මතක ඇති IUPAC නාමකරණ. කොහොමද දිගම කාබන් දාමය? 1, 2, 3, 4. කාබන් 4යි. දිගම දාමය තෝරාගෙන ක්‍රියාකාරී කාණ්ඩය OH. ක්‍රියාකාරී කාණ්ඩය සම්බන්ධ කාබන්ට හැකිතරම් කුඩා අංකයක් දෙන්න ඕන. එන අංකණය කරන දිශාව 1, 2, 3, 4 දෙවෙනි කාබන් එකේ. මෙහිඳ අංකණය කරන්න එපා. 1, 2, 3 එන්නේ. 4 තුන්වෙනි එකේ OH එන්නේ. මෙහෙන් ගන්න. 1, 2, 3, 4 දෙවෙනි කාබන් එකේ. ඒ නිසා IUPAC නාමය බියුටන් බියුටන් එකේ ඊයකුරු ඉවත් කරන්න. බියුටන් දෙවෙනි කාබන් එකේ 2 all අංක දෙක ඉස්සරහට ගන්න. 2 butanol 2 butanol සංයෝගය සඳහා පවතින ත්‍රිමාන සමාවික කටු සටහන් කරන්න. එතන මෙන්න මේ සංයෝගය සඳහා පවතින ත්‍රිමාන සමාවික අපිට ඉදිරිපත් කරන්න ඕන. කොහොමද කරන්නේ? මේක ත්‍රිමානව නිරූපණය කරන්න චතුස්තලාකාරව නිරූපණය කළා. ඒකේ දර්පණ වෘතයෙන් මේ ඉදිරිපත් කරන්න අනිත් ආකාරය හැටියට. ඒක තමයි පිළිතුර. එහෙනම් අපි ත්‍රිමාන සමාවික ඉදිරිපත් කරමු. මේ පිළිතුර අංක 1 සඳහා මේ 1 සඳහා පිළිතුර අපි අංක 2 දෙවෙනි කොටස සඳහා නිර්මාණය කරමු පිළිතුර. දෙවෙනි කොටස අපි අසමිතික කාබන් එක නිර්මාණය කරමු. මේ තියෙන ත්‍රිමානව නිර්මාණය කරන්න. මේ චතුස්තලාකාර බන්ධන ව්‍යාප්තිය බෝඩ් එකේ තලෙන් ඉවතට මේ බෝඩ් එකේ තලෙන් ඇතුළට ඔබ දන්නවා කාණ්ඩ H OH methyl ethyl CH3 CH2
මේ කෙලවරට CH2 එන විදිහට සවි කරන්න. මෙතන CH3 ලියන්නලා මේ පැත්තට CH2 ඉවතට දාන්න එපා. මෙහෙම ලියන්න. CH3 CH2. මේ කාබන් එකකින් තමයි මෙතන සවි වෙන්නේ. ඈතට තියෙන්නේ මෙතිල් කාණ්ඩය. දැන් මේකේ දර්පණ ප්‍රතිබිම්බය ගන්න. මේ කාබන්ඩ මේ දුරින් පමණ මේ පැත්තට ගන්න මෙතිල් කාණ්ඩය. පැත්තේ CH3 ඒ පැත්තට යොමු කරන්න OH කාණ්ඩය. මේ පැත්තට යොමු කරන්න ඈතටම එතිල් කාණ්ඩය CH2 CH3 මෙතන ගන්න H එක. ඔබ මෙතිල් කාණ්ඩය මේ පැත්තට ගත්තේ. ඔබට අවශ්‍ය නම් මෙතිල් කාණ්ඩය වෙනකොට මෙතනට මේ OH එක සවි කරන්න. මෙතිල් කාණ්ඩය මෙතනට දාන්න. ඔබට අවශ්‍ය නම් මේ පැත්තට H එක සවි කරන්න. මේ ඕනම කොටසක් ඕනම තැනකට දාන්න. ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක ඔබට ඕනම තැනකට මේක කොටස් යොමු කරන්න පුළුවන්. මෙතිල් කාණ්ඩය මේ පැත්තට හරි කරන්න පුළුවන්. මේ එතිල් කාණ්ඩය මෙතන සවි කරන්න පුළුවන්. ඕනම දෙයක් කළ හැකියි. නමුත් ඒක දිහා බලාගෙන එහි දර්පණ ප්‍රතිබිම්බය නිර්මාණය කළ යුතුයි. දර්පණ ප්‍රතිබිම්බය නිර්මාණය කිරීමේදී මේ පැත්තට මෙතිල් ලිව්වා නම් මේ මෙතිල් කාණ්ඩය මෙතෙන්ට එනවා. මේ ඈතින්ම මේ පැත්තට එතිල් ලිව්වා නම් අරගෙත් ඈතින් මෙතිල් OH H මෙහෙම. මේ තමයි මේ මධ්‍යසාරයේ ත්‍රිමාන සමාවික කටු සටහන් කිරීම. කටු සටහන් කිරීම කියන්නේ සරලව ඉදිරිපත් කරා. මේක තමයි කටු සටහන කියන්නේ. නේද? කටු සටහන කියන්නේ මේක. හරියට අපි මේ කෝණ මැනලා ඉඳ නෑනේ. ඒකයි කටු සටහන කියන්නේ. බලමු ඊළඟ ප්‍රශ්නේ. අවම කාබන් සහ හයිඩ්‍රජන් පරමාණු වලින් සෑදෙනා වූ ඇල්කේන ගණඩාත් කාබනික සංයෝගය. මේ බලන්න. ඇල්කේන ගණඩාත් කාබනික සංයෝගය ප්‍රකාශ සක්‍රිය වේ. ඇල්කේන කියන්නේ සංතෘප්ත හයිඩ්‍රෝකාබන. ඒ සංතෘප්ත හයිඩ්‍රෝකාබනයේ අණුක සූත්‍රය එන්නේ මෙන්න මේ විදිහට. CnH2n ධන 2. මේ තමයි ඇල්කේන එක පොදු අණුක සූත්‍රය. CnH2n ධන 2. සංතෘප්ත හයිඩ්‍රෝකාබන හෙවත් ඇල්කේන. ඒවායි කාබන් පරමාණු අතර තියෙන ඒක බන්ධන. මේ විදිහට. කාබන් පරමාණු අතර තියෙන ඒක බන්ධන. කිසිදු කාබන් පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන නැහැ. ඒක බන්ධන තියෙන්නේ කාබන් පරමාණු අතර. සංතෘප්ත ඇල්කේන. ඇල්කේන් සංතෘප්ත හයිඩ්‍රෝකාබන. සංතෘප්ත හයිඩ්‍රෝකාබන උපරිම වශයෙන් H පරමාණු සම්බන්ධන තියෙනවා. ඇල්කේන කාබන් කාබන් අතර ඒක බන්ධන තියෙනවා. දැන් බලමු අපි මේකේ ඇල්කේන ගණඩාත් ඒ කියන්නේ කාබන් කාබන් අතර ඒක බන්ධන විතරයි තියෙන්න ඕනේ. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන මොකුත් බෑ. ඇල්කේන ගණඩාත් කාබනික සංයෝගයේ ප්‍රකාශ සක්‍රියයි. ඒකේ ව්‍යුහ සූත්‍රය අඳින්න තියෙන පළවෙනි කොටස බලමු. කාබන් ප්‍රකාශ සක්‍රියයි. අසමිති කාබන් පරමාණුවක් තියෙන්නම ඕන. මේ ප්‍රකාශ සක්‍රියයි. අසමිති කාබන් පරමාණුවක් තියෙන්නම ඕන. එසේනම් අපි කුඩාම කොටස හැටියට ගමු H. ඊට වඩා විශාල කොටස මෙතිල්. ඊට වඩා විශාල කොටස
ethyl CH2 දැන් ඊටත් වඩා විශාල කොටස ලෙස අපි ගමු කාබන් 3 CH2 CH2 CH3 මේ සන්නගේ ව්‍යුහ සූත්‍රයද මේ එකක් අපිට බලන්න තව එකක් මේක නිර්මාණය කරන්න ඒ තමයි මෙතන තියෙන H සහ මෙතිල් වෙනස් කරන්න බෑ මේකේ තියෙන එතිල් වෙනස් කරන්නත් බෑ මෙන්න මෙතන තියෙන ප්‍රොපිල් කාණ්ඩය අපිට පුළුවන් වෙනස් කරන්න මේ CH3 කාණ්ඩය ගලලා මෙතෙන්ට සවි කරලා මේක අයිසෝප්‍රොපිල් ආකාරයේ කොටසක් කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් බලමු CH3 CH2 C CH3 H මෙතන වෙනස් කරනවා CH CH3 මෙතන CH3 දැන් බලන්න අසමිතික කාබන් පරමාණුක ඇති ප්‍රභේදයක් ඇල්කේන ගණයටත් මේ කාබන් වල H මෙතිල් එතිල් සහ කාබන් තුනෙන් ප්‍රොපිල් මේ කොටස වෙනස් කළා මේ CH2 CH2 CH3 එකේ මේ CH3 කාණ්ඩය ගලවලා මෙතන හයි කරා අයිසෝප්‍රොපිල් ආකාරයේ මේක අයිසෝප්‍රොපිල් ආකාරයේ මේ ආකාරයේ කොටස් මෙතෙන් CH3 CH2 CH2 propyl propyl PRO PYL propyl මෙන්න මේ ආකාරයේ කොටස් ඇල්කයිල් කාණ්ඩ මේ ආකාරයේ isopropyl 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 කියන IUPAC නාමයක් නෙමෙයි isopropyl සාමාන්‍ය හඳුනන ආකාරය isopropyl කාණ්ඩය මේක ප්‍රොපිල් කාණ්ඩය මේක isopropyl මේ isopropyl කාණ්ඩය මේ තමයි ප්‍රොපිල් කාණ්ඩය ප්‍රොපිල් කාණ්ඩය සඳහා සමායක දෙකක් තියෙනවා මේ ප්‍රොපිල් isopropyl මේ බලන්න මේ තියෙන්නේ අවම කාබන් සහ හයිඩ්‍රජන් පරමාණු වලින් සෑදෙනා වූ ඇල්කේන ගණයටත් කාබනික සංයෝගය ප්‍රකාශ සක්‍රිය වේ. ඒ කියන්නේ අසමිතික කාබන් පරමාණුවක් තියෙන්න ඕන. ඒ කාබන් පරමාණු අතර ඒක සහසංයෝජ බන්ධන තියෙන්න ඕන. ඒකයි ඇල්කේන ගණයටත් කියන එකේ අදහස. එසේනම් මේ ආකාරයේ ව්‍යුහයක් වෙන්න ඕන. මේ එකක් තව ආකාරයක් තමයි මේ නිර්මාණය කරේ. මේ ප්‍රොපිල් වෙනකොට අයිසෝප්‍රොපිල් කියලා. දැන් මේකේ IUPAC නාම දැන් බලමු. මේකේ IUPAC නාමය දිගම කාබන් දාමය 1 2 3 4 5 6 මේක ආදේශිත කාණ්ඩය 1 2 3 4 5 6 දිගම දාමය 6යි තුන්වෙනි කාබන් එකේ ආදේශිත කාණ්ඩය තියෙනවා. එහෙමනම් මේකේ නම 1 2 3 3 මෙතිල් 3 මෙතිල් කාබන් 3යි මෙතන 3 6යි කාබන් දාමය 6යි තුන්වෙනි කාබන් එකේ මෙතිල් තියෙන්නේ 3 මෙතිල් හෙක්සේන් හෙක්සේන් 3 මෙතිල් හෙක්සේන් බලමු මේකේ IUPAC නාමය දිගම කාබන් දාමය 1 2 3 4 5 1 2 3 4 1 2 3 4 1 2 3 4 5 1 2 3 4 5 4 5 කොහොම ගියත් කාබන් දාමය 5යි
අංකණය කිරීමේදී හැකිතරම් කුඩා අංක ආදේශිත කාණ්ඩවලට දෙන්න ඕන. 1 2 3 4 5. මේ දාමේ මෙහෙම ගත්තම ආදේශිත කාණ්ඩ මේ තියෙන මෙතිල්. මෙතනත් මෙතිල් තියෙනවා. 1 2 3 2 3 ඩයිමෙතිල්. මෙන්න එක මෙතිල් කාණ්ඩ මෙන්න තව මෙතිල් කාණ්ඩයක්. ආදේශිත කාණ්ඩ දෙකක් තියෙනවා. දෙවෙනි කාබන් සහ තුන්වෙනි කාබන්. 2 3 ඩයිමෙතිල්. 2 3 ඩයිමෙතිල්. 2 3 ඩයිමෙතිල් දිගම කාබන් දාමේ 5යි. 1 2 3 4 5 පෙන්ටේන්. මේ ආදේශිත කාණ්ඩ මේ අංකණය කිරීම 1 2 3 4 5 2 3 ඩයිමෙතිල් පෙන්ටේන් මේකේ අංකණය කිරීම 1 2 3 4 5 6 3 මෙතිල් හෙක්සේන්. දැන් ඔබගෙන් අහනවා ප්‍රතිරූප අවයව සමාවික නිරූපණය කරන්න. දැන් මේකේ ආකාර දෙක ලියමු. මෙතිල් එතිල් ප්‍රොපිල්. මේ බලන්න. ගානේ දෙවෙනි කොටස. මේ විදිහට ගන්න. මේ ආකාරයට කාබන් දැන් මේවා නිර්මාණය කරන්න කොටස් H මෙතිල් එතිල් ප්‍රොපිල් CH3 CH2 CH2 මෙතනත් H මෙතන මෙතිල් ඊගාට එතිල් ඊළඟ අවස්ථාවේ කෙලවරේ ප්‍රොපිල් CH2 CH2 CH3 බලන්න සමාවික යුගල ප්‍රකාශ සමාවයවික යුගල නැත්නම් ප්‍රතිරූප අවයව සමාවික යුගල HH මෙතිල් මෙතිල් ගඩෙතිල් ප්‍රොපිල් මේක අවස්ථාව. තවත් යුගලයක් තියෙනවා. කාබන් මේ වගේ ඉක්මනින්ම පිළිතුරු ලිවීම කළ යුතුයි විභාගයකදී. කාබන් මෙතනට සවි කරනවා H මෙතනට සවි කරනවා මෙතිල් මේකටත් මෙතිල් මේකට සවි කරනවා කාබන්ට H මේ කාබන්ට මේ බලන්න අපි අයිසෝප්‍රොපිල් කොටස මෙන්න මේ කොටස කාබන්ට මෙතිල් කාණ්ඩ දෙක H එකයි කාබන්ට මෙතිල් කාණ්ඩ දෙක H එකයි ඒ කාබන් අසමිතික නැහැ නමුත් ඒ කාබන්ට මෙතිල් කාණ්ඩ දෙක H එකයි මේ විදිහට මෙතිල් කාණ්ඩ දෙකයි H එකයි මේ කාබන්ට H එකයි මෙතිල් කාණ්ඩ දෙකයි අයිසෝප්‍රොපිල් කාණ්ඩය මේ කෙළවරේ තියෙන්නේ එතිල් කාණ්ඩය CH3 CH2 කෙළවරේ CH2 CH3 මේ ත්‍රිමාන රූපයක් මෙතනත්
මේ ආකාරයේ ත්‍රිමාන රූපයක් මෙතිල් මේ තමයි සමාවවික ආකාර आइसोप्रोपिल कांडे अड़ंगु के H ඇති මෙතිල් මේ आइसोप्रोपिल कांडे මේ සමාවයකයකලයක් මේ තවත් සමාවයකයකලයක් මේ අනුව සංතෘප්ත හයිඩ්‍රෝකාබනය සඳහා ප්‍රකාශ සමාවික ආකාර හතරක් තියෙනවා. මේ ආකාර හතර අවම කාබන් සහ හයිඩ්‍රජන් පරමාණු වලින් සමන්විත වන ප්‍රකාශ සක්‍රිය නැත්නම් ප්‍රතිරූප අවයව සමායකතාව පෙන්වන ආකාර හතරක් පවතිනවා. ඒ සමායක ආකාර හතර තමයි මේ නිරූපණය කරන්නේ. මේ ආකාර දෙකක්, මේ තවත් ආකාර දෙකක්. අසමිතික කාබන් පරමාණු ඇති සංයෝග මේ තියෙන්නේ. සංයෝග දෙවර්ගයේ IUPAC නාම प्रकाश सक्रिय आकार हतरයි. බලමු ඊළඟ අවස්ථාව. අවම කාබන් සහ හයිඩ්‍රජන් පරමාණු වලින් පමණක් සමන්විත හයිඩ්‍රෝකාබනය ප්‍රකාශ සක්‍රිය වේ. අවම C සහ H පරමාණු වලින් පමණක්. මේ ඉස්සලත් සාකච්ඡා කළේ අවම කියලා. නමුත් ඒක ඇල්කේන ගණයට අයත් කියලා සීමා කළා. තවත් සීමාවන් පැනෙවුවා. ඇල්කේන සීමාවට අයත් කියලා. ඇල්කේන ගණයට අයත් කිව්වම කාබන් අතර ඒක බන්ධන පමණමයි. මෙතන එහෙම කියලා නැහැ. එහෙමනම් අපි මෙතෙන්දී නිර්මාණය කරමු මේ අවස්ථාව. මේ බලන්න. කාබන් H මෙතිල් අවම කාබන් මෙතිල් ත්‍රිත්ව බන්ධනයක් දාමු. මේ පැත්තට දාමු ද්විත්ව බන්ධනය CH ද්විත්ව බන්ධනය CH2 මෙතින් අවම කාබන් සහ හයිඩ්‍රජන් පරමාණු වලින් පමණක්. දැන් මේක සාමාන්‍ය අපි ලියනවා නම් සාමාන්‍ය ඇල්කේන වශයෙන් CH2 CH3 වෙන්න ඕනේ. එතිල් කාණ්ඩයක් වෙන්න ඕනේ. ත්‍රිත්ව බන්ධනයක් දැම්මම කාබන් දෙකට සීමා වෙනවා, H අඩුම වෙනවා. මෙතන ද්විත්ව බන්ධනයක් දැම්මොත් H පරමාණු අවම කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අවම කාබන් සහ හයිඩ්‍රජන් පරමාණු වලින් පමණක් සමන්විත හයිඩ්‍රෝකාබන ප්‍රකාශ සක්‍රියභාවය තියෙන අසමිතික කාබන් පරමාණුවක් ඇති. එහි ව්‍යුහ සූත්‍රය නිරූපණය කරන්න. ඒකේ ව්‍යුහ සූත්‍රය තමයි මේ නිරූපණය කරේ. ව්‍යුහ සූත්‍රය පමණයි. අපිට එහි ප්‍රකාශ සමාවවික නැත්නම් ප්‍රතිරූප අවයව සමාවික අහලා නැහැ. ඒ නිසා ඔබේ පිළිතුර මෙතනින් නිම වේ යුතුයි. අපි ඒ සාකච්ඡා කළේ ප්‍රකාශ සමාවයකතාව හෙවත් ප්‍රතිරූප අවයව සමාවයකතාව. අද පාඩමින් සාකච්ඡා කළා අවසන් කළේ ත්‍රිමාන සමාවයකතාවේ එක් කොටසක් වන ප්‍රතිරූප අවයව සමාවයකතාව හෙවත් ප්‍රකාශ සමාවයකතාව. අපි ඊළඟ පාඩමේදී බලමු ත්‍රිමාන සමාවයකතාව යටතේ පාර ත්‍රිමාන සමාවයකතාව පිළිබඳව අධ්‍යයනය කරන්න.